සුබ දවසක් මේ විද්‍යාර්ථීනි ඔබ සියලු දෙනා කැලණි බාහිර පාලි ආයතනයේ YouTube channel එකට අපි ආසාදරයෙන් පිළිගන්නවා. මේ විට කලා සහ කළමනාකරන පාඨමාලාවන් වලට අදාළ YouTube channel එක හරහා අපි දේශන සිදු කරමින් පවතිනවා. ඒ වගේම පසුගිය දවස්වල කළමනාකරන පාඨමාලාවේ විද්‍යාර්ථීන්ගේ උපාධිය අවසන් කරපු සිසුන්ගේ නාම ලේඛනය කැලණි විශ්වවිද්‍යාලය අන්තර්ජාලයට යොමු කරලා තියෙනවා. ඒ අනුව දැනට උපාධිය සම්පූර්ණ කරපු අයගේ නාම ලේඛනයේ එහි ඇතුළත් වෙනවා. ඔබ උපාධිය සම්පූර්ණ කරලාද කියන කාරණේ තොරතුරු බලන්න. යම් කෙනෙක්ගේ ගැටලු පවතිනවා නම් ඒ සම්බන්ධ තොරතුරු කැලණි බාහිර පාලි ආයතනයට ලබා දෙන්න කියන කාරණේත් විශේෂයෙන් අවධානය කරනවා. අපි සුභාශිංසනය එක් කරනවා උපාධිය සම්පූර්ණ කරපු සියලු විද්‍යාර්ථීන් කැලණි බාහිර පාලි ආයතනයේ වෙනුවෙන් සුභාශිංසනය එකතු කරනවා. ඒ වගේම අද ව්‍යාපාර කළමනාකරන පාඨමාලාවේ ව්‍යාපාර ගණිතය හා ව්‍යාපාර සංඛ්‍යානය පිළිබඳව ඊළඟ වීඩියෝ එක YouTube channel එකට අපි යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විෂය භාරව කටයුතු කරන කතිකාචාර්ය රංජිත් වැලිකල ආචාර්යතුමාගේ YouTube දේශනය අපි YouTube channel එකට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. අයිබෝන් මා පසුගිය සතියේ දිනක සම්භාවිත ව්‍යාප්තිය පිළිබඳ ඔබට පැහැදීමක් කරා. සම්භාවිත ව්‍යාප්තිය අතුරින් ඊටාම වැදගත් ව්‍යාප්තිය වන ද්විපද ව්‍යාප්තිය පිළිබඳව මම ඔබට විග්‍රහයක් කරා. ඒ සියලුම කරුණු කාරණා මම පැහැදිලිව ඔයාලට ඉදිරිපත් කරා. දැන් මම මේ කියන උදාහරණය බලන්න. බෝට්ටුවක් තියෙනවා. සාමාන්‍ය බෝට්ටුවක්. මෝටර් බෝට්ටුවක් නෙමෙයි. දැන් ඔය බෝට්ටුව නිසි ආකාරයට දියත් කරන්න දියත් කරන තාත්තට හවල් දෙකක් තියෙනවා. එක අපිට කියන්න පුළුවන්. එතකොට බෝට්ටුව වෙලාවම එක පැත්තකට නැඹුරු වෙනවා. එතකොට හබලන් පැත්තට මාරු කරනවා. නමුත් හබල් දෙකක් තිබුණොත් මේ බෝට්ටුව නිශ්චල ජලයේ මෙන්ම ගලන ජලයේ එහාට මෙහාට යනවා. ඒ ආකාරයට මගේ ව්‍යාප්තිය ද්විපද පද දෙකයි. එදා මම කිව්වේ නෑ මේ ව්‍යාප්තියේ තියෙන ඉතාමත්ම අවශ්‍යම දේ. ඔන්න එදා උදාහරණයක් මම දෙන්නම්. දැන් කියනවා ද්විපද ව්‍යාප්තියකට තියෙනවා පරාමිති දෙක. පරාමිති දෙකක ව්‍යාප්තිය. පැරාමීටර්ස් කියලා ඉංග්‍රීසියෙන් කියන. මොනවද මේ පරාමිති? බෝට්ටුව වදින්න හබල් දෙකක් තියෙනවා. මෙන්න මේ ව්‍යාප්තිය දියත් කරන්න ප්‍රධාන දෙදෙනෙක් ඉන්නවා. එකක් ඉදා මේ වචනේ මතක ඇති නැසුම් සංඛ්‍යාව සිම්පලේ සාර්ථකත්වයේ සම්භාවිතාව සාර්ථකත්වයේ සම්භාවිතාව P කැපිටල් B නෙමෙයි එදත් මේ පරාමිති දෙක තමයි මෙයා දියත් කරන්නේ. දැන් මට අවශ්‍යයි මේ ව්‍යාප්තිය ඔබට ලියා ගන්න. ගණිතමය ස්වරූපේ. මම එදා ඔබට මතකයි. සසම්භාවී විචලනයක් ගැන කියලා දුන්නා. මම උදාහරණයක් දුන්නා. රාණිගේ බර කුමුදුගේ උස කුමුදුගේ උස බර වැනි දේවල් සැලකීමේදී සම්භාවිත අගයක් පැවරීම ඉතා අපහසුයි. නමුත් කාසියක් පෙරලා සිරසැලවීම දෙකෙන් එක සංඛ්‍යානාත්මක අගයක් ලබා දිය එය සසම්භාවී විචලනය. එහෙනම් සසම්භාවී විචලනය නැමැති වචනේ සංකේතයෙන් කරනවා මෙන්න මේ ආකාරයට ලියනවා. සමහර අය මේක X වාගේ කියනවා. ඔක තමයි සසම්භාවී විචලනය. ඕක ව්‍යාප්ත වෙලා තියෙනවා. ව්‍යාප්ත බව පෙන්වන්න මෙන්න මේ සංකේතයේ සාමාන්‍යයෙන් අදිනවා.
එහෙනම් සසම්භාවී විචල්්‍ය ව්‍යක්ත වෙලා තියෙන කොහොමද? මොන ව්‍යක්තියෙද? ද්විපද ව්‍යක්ති බයිනෝමියලිටි BIN පාවිච්චි කරනවා. මේ ව්‍යක්තිය වියත් කරන්න උඩ ඉන්නවා අවල් දෙක. n, p. n, පැහැදිලි. කමා එක ඉතා වැදගත්. මේ නිකන් දාන කමා එකක් නෙමෙයි මේක. මින් අදහස් කරන්නේ මේ තුල තිබෙන්නේ මේ ඉංග්‍රීසි අක්ෂර දෙක පමණයි. එහෙනම් මෙන්න පරාමිති දෙක මෙන්න විලාම. නැවත සසම්භාවී විචල්්‍ය ව්‍යක්ත වෙලා පවතින ද්විපද බයිනෝමියල් කියන එකේ BIN දැන් මොන්න මම පාඩම ගැන ඔබට සියල්ල කියලා. මොකද මම මෙතනදී මේ ටික කියලා දුන්නේ අද මගේ ගැටලුවට මේ ටික ඇතුල් වෙන නිසා. එදා මම එක ගැටලුවක් සාමාන්‍යයෙන් සාකච්ඡා කරා. මෙන්න අද ඔබට දෙන ගැටලුව. ආයතනය කර භාණ්ඩ හදනවා. කර්මාන්ත ශාලාවක භාණ්ඩ හදනවා. භාණ්ඩය දෝෂ වීමට ඇති ඉඩකඩ සරල සිංහල ඒවත් සම්භාවිතාව ඒගොල්ලා අතීත වාර්තා වලින් සොයාගෙන තියෙනවා 100%. ඒ කියන්නේ 100% දෝෂ තියෙන්න පුළුවන්. 100ක් ගත්තොත් සාමාන්‍යයෙන් 5ක් දෝෂයි. 95ක් හොඳයි. 100ට 5. එතකොට ඒක අපි නම් කරනවා එදා කිව්වා P වලින්. අහඹ ලෙස තෝරාගන්න සසම්භාවී ලෙස තෝරාගන්න රැන්ඩම් ඉවෙන්ට්ස් අපි ගන්නවා 10ක් n 10ක්. අපි 10ක් අරන් පරීක්ෂණය පවත්වනවා. දෝෂ වීමේ සම්භාවිතාව 100ට. කෙනෙක් හිතන්න පුළුවන් එදා මා කියපු පරිදිම අපිට ඕනේ දෝෂ භාණ්ඩ නෙමෙයි මිස. අපිට ඕනේ හොඳ භාණ්ඩ, නිදොස් භාණ්ඩ. අපිට මොකටද සදොස් භාණ්ඩ? අපි විලදපුරට එවන්නේ නිදොස් භාණ්ඩ. ඔව් ඇත්ත. ගණිත දාන දැනටමත් උත්තර වෙලා තියෙන්නේ 100ට 5 සදොස්. දෝෂ. ප්‍රශ්නාංග 1 අහනවා. හරියටම දෝෂ දෙකක් තිබීම. හරියටම දෝෂ දෙකක් තියෙනවා. අපි ඉස්සර ප්‍රශ්න 3 ලියන්න. හරියටම දෝෂ දෙකක්. ප්‍රශ්නාංග 2 හරියටම දෝෂ 3ක් තිබීම. අවසාන ප්‍රශ්නය අහනවා දෝෂ නොතිබීමේ සම්භාවිතාව. ඔන්න ගැටලුව. සාමාන්‍ය ප්‍රශ්න පත්‍රයක තියෙන ගැටලුව. හරියටම දෝෂ 2ක්, හරියටම දෝෂ 3ක්. දෝෂ නොතිබීමේ සම්භාවිතාව. දැන් මේ ගන්න බලන්න මම තවත් විග්‍රහ කරනවා ඔයාලට. දෝෂ ගානේ උත්තරලා තියෙන්නේ දෝෂ. ගානේ දීලා තියෙන්නේ දෝෂ. අන්න ඒ නිසායි P ගත්තේ 100ට 5 කියලා. මම තාම මේ ගැටලුවයි ඔබට විග්‍රහ කරන්න යා. ඒකයි මම ගත්තේ 100ට. සමහරෙක් ගත හැක 195 කියලා. හොඳ පැත්ත නැහැ. උක්ත වෙන්නේ උක්ත වුණු දේ තමයි හැම වෙලාවෙම උල්පල. ඔන්න දැන් මම ඔබට ගැටලුව විස්තර කරා. සාමාන්‍යයෙන් ඔබට ලියා ගන්න හැකියාව තිබෙන ආකාරයට මම ඉදිරිපත් කරා. දැන් මම පළවෙනි ප්‍රශ්නෙට යන්න කලින් අපිට කියලා නැහැ මේ ව්‍යාප්තිය පිළිබඳ කිසි දෙයක් ලියන්න කියලා.
අපිට කිසි දෙයක් කියලා නැහැ. අපිට ප්‍රශ්න විතරයි දෙන්නේ. එහෙනම් මේක හරි විදියට හරි ආකාරයට යනවා නම් ළමයා මෙන්න මේ විදියට ලියනොත් බලන්න. ඉස්සෙල්ලම සසම්භාවී විචල්‍ය දෝෂ තියෙනවා. ව්‍යාප්තයලා තියෙනවා ද්විපද බයිනෝමියල්. n කියන්නේ 10යි p කියන්නේ 105 දශම වලින් දශම බිඳුවලින්. ඔන්න ව්‍යාප්තිය. ඔන්න ව්‍යාප්තිය. පළමුව ව්‍යාප්තිය ලියන්න ළමයි. ඒක හරි වැදගත්. සමහර ප්‍රශ්න පත්‍රවල ආනවා පළවෙනි ප්‍රශ්නෙට ව්‍යාප්තිය ලියා දක්වන්න කියලා. නමුත් එසේ ඇසුවේ නැති වුණා කමක් නැහැ. ව්‍යාප්තිය ලියන්න පුරු වෙන්න. ඉතා වැදගත්. සසම්භාවී විචල්‍ය. මොකක්ද මේ ගානේ සසම්භාවී විචල්‍ය? දෝෂ වීම. කොහොමද දෝෂ වීම සසම්භාවී විචල්‍යයක් වෙන්නේ? ඒක අපරන්න පුළුවන් සම්භාවී විචල්‍යයක් 100 තමයි. 100 තමයි සම්භාවී විචල්‍ය. ඒ නිසා සසම්භාවී විචල්‍ය. දැන් තව දෙයක්. විභාගෙදී ළමයි සමහර වෙලාවක ද්විපද කියලා නැහැ. ඊළඟ ව්‍යාප්තියේ නම කියමු. ඒකත් නැහැ. නමුත් මේක ද්විපද නම නැහැ. සමහර ව්‍යාප්තිවල තියෙනවා. මේ ද්විපද ව්‍යාප්තියක් අනුගමනය කරනවා. එහෙනම් කොහොමද සර් මේ එකපාරට ද්විපද පටන් ගත්තේ? මෙන්න මේකයි ඒ. n වල වටිනාකම 20ට අඩුයි. එයාම මූලික දේශනයේදී කිව්වා. n වල වටිනාකම 20ට අඩුයි. පරීක්ෂණයේ ප්‍රතිඵල දෙකයි. මොකක්ද මේ ප්‍රතිඵල දෙක? What are the two results? දෝෂ වීම, දෝෂ නොවීම වෙන එකක් නෙවෙයි. පරීක්ෂණයේ ප්‍රතිඵල දෙකයි. හිත කියනවා ද්විපද කියලා. ආයි හිත කියනවා n විස්සට අඩුයි. හරියටම හරි ද්විපද ව්‍යාප්තිය. ඒ දැනුම ඔබට තිබිය යුතුමයි. දැන් මම ලියනවා අදාළ සූත්‍රය. Px. දැන් මෙතනදී ප්‍රශ්නයක් තියෙනවා ළමයින්ට. එහෙම ප්‍රශ්න අහන ළමයි ඉන්නවා අපි අතර. සර් කොහෙන්ද සර් x එකක් ආවේ? සර් x එකක් තිබුණේ නැහැ. සර් p කිව්වා n කිව්වා x එකක් තිබුණේ නැහැ. ඔව් ඔන්න දැන් x කවුද? දෝෂ තිබීමේ සිද්ධිය. දෝෂ තිබීමේ සිද්ධිය තමයි x කියන්නේ. දැන් තේරුණා? ඒක තමයි x කියන්නේ. सामान्य භාවිතා කරන්නේ x පදේ x අක්ෂරය. දෝෂ තිබීමේ සිද්ධිය x. දැන් ඔබට කිසි ප්‍රශ්නයක් නැහැ. px ලියලා px අර්ථවත් කරා. දැන් ඔන්න සම්භාවිතා ස්ථිතිය. කැපිටල් P මේක මම මූලික දේශනයේදී දෙන්නවා. n c x simple p x එක මෙතන n වලින් x දෝෂන q n ඍණ x. දැන් ඔබට ප්‍රශ්නයක් නැහැ q කියන්නේ කවුද කියලා. මගේ මූලික දේශනයේදී මම ඒ ගැන හොඳ විග්‍රහයක් කරා. දැක්කද ගැටළු වෙනද? දැන් ඔබගේ උත්තර පත්‍රිකාවේ මේ විදිහට තියෙනවා. දැන් මම මේ ටික ඉවත් කරලා පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න. බලන්න ළමුන්නේ පළමු ප්‍රශ්නේ. හරියටම දෝෂ දෙකක් තිබීම. බලන්න ලියන පන්නවත සූත්‍රයේ දීලා පටන් ගන්න. යා. එතකොට ඔබට අර්ථවත්. මොකද අනිවාර්ය ප්‍රශ්න. දෙවන වසරට අනිවාර්ය ප්‍රශ්න. සමානකලින් සමාන දාන්න. හරියටම දෝෂ දෙකක්. මොන බලන්න ගන්නේ P
නිකන් දෙක ලියන්න එපා. නිකන් දෙක ලිව්වොත් වැරදි නෑ. ලකුණු ලැබේ. නමුත් අර්ථවත් x2 x2 n 10යි. මෙන්න සංයෝජනේ හරියටම දෝෂ දෙකයි. දෝෂ කිවීම දශම 5යි. දශම බිංදුවයි 5 sorry. x කියන්නේ x කියන්නේ x2 දෙකයි. q කියන්නේ දශම 9යි 5යි. 5යි 95යි. 10න් දෙකක් දෝෂ නම් 8ක්. ලියුවට පස්සේ නිකන් බලන්න 2යි 8යි 10යි අදහන්න. මේ 10කින් දෙකක් තෝරනවා. අපි ඉගෙන ගත්ත සංයෝජන. එදා මම ඊගෙන විස්තරයක් ඔබට දුන්නා. දැන් මේක ගණක යන්ත්‍රයේ දාලා උත්තරේ ගන්න. මේ කැලල වෙනම මේක වෙනම හදන්නේ. එක දිගට ගණක යන්ත්‍රයේ භාවිතා. එහෙනම් මෙන්න කැලල. මම ඔයාලට පොත්වල දීලා ඇති මගෙන් අධ්‍යයනය කරපු ළමයින්ට වෙනම රතු පාට ඈනේ කැල් භාවිතයේ කියලා මම දීලා පොට්ටු කරලා ඇති. අනිත් ළමයිනුත් මේ හරියට ඉන්නවා. 10 ප්‍රෙස් කරනවා. කැල්කියුලේටර් එකේ මේක තියෙන්නේ NCR කියලා. කැල්කියුලේටර් එක ඔයගොල්ලන්ට පේනවා NCR. කොතනද තියෙන්නේ? සමහර අය හැමතැනම හොයනවා. මොකද මා දන්න එක ස්ථානයක ළමයි කණ්ඩායම අපේ පන්තියට ආවා. මගේ පන්තියට මේ කැල්ලේ ආය අතනේට. සර් අපි කැල් එක පාවිච්චි කරේ නෑනේ. අපේ සර් පාවිච්චි කරලා උත්තරේ දෙනවා. ළමයා උත්තරේ දීලා යසට ඉදි දෙක ගහනවා. එහෙම බෑ. කැල් එක භාවිතා කරන්නේ මම නෙමෙයි ඔබයි. එහෙනම් පොඩ්ඩක් පල්ලෙහාට බලාගෙන යනකොට බෙදීමේ ලකුණ තියෙන්නේ. බෙදීමේ ලකුණ. ඒක පහේ ශිෂ්‍යත්ව කොල්ලක් දන්නවා. බෙදීමේ ලකුණ ළඟ කියනවා යටි මෙන්න මේ ඉන්සීලා. මම මේක මෙතන විග්‍රහ කරන්න මේක තියෙන්නේ. පොඩි කොටුවක් දාලා. මෙන්න මේමයි කැල්ලේ තියෙන්නේ. මේ තියෙන්නේ කොතනද? මෙන්න මෙයා. එතකොට මෙයා ප්‍රෙස් කරමු. බෙදී මෙයා ප්‍රෙස් කරනකොට මෙයා වැඩ කරන්නේ නැහැ. ඒ නිසා කැල්වල තියෙනවා එයාව එළියට ගන්න shift කියලා බටන් එකක්. SHIFT ඕනම කැල්ලයක පළවෙනි බොටන. එහෙනම් 10 shift 10 ප්‍රෙස් කරනවා shift press කරලා බෙදීම press කරලා දෙක press කරනවා. එතකොට බෙදීම නෙමෙයි වැඩි කරන්නේ shift එක දෙවුවාම මෙන්න මෙයා. මෙයයි වැඩි කරන්නේ. 10 shift බෙදීම දෙක. වැඩි කිරීමේ ලකුණ වැදගත්. වරහන ඇරලා දශම බිංදුවයි 5 වරහන වහලා hat දෙක. කල්වැල්ලේ ඉඳ පාඩු අනුවම යට වේලියට ගන්නවා ඒකමයි. ආයි වැඩි කිරීම වැදගත්. වරහන අරිනවා 0.995 hat 8 සමාන කරන්න දශම උත්තරයක් ලැබෙනවා. කවදාකවත් එක හෝ එකට වැඩි උත්තර ලැබෙන්න බෑ ඔබ වැරදි. හේතුව මුල් සම්භාවිතාවේ උපරිමාවය එකයි. හැම උත්තරයක්ම එකට අඩු විය යුතුයි. එසේ නොමැතිනම් ඔබ නැවතත් ගණක යන්ත්‍රය භාවිත කරන්න. 10 shift බෙදීම 2 වැඩි කිරීම 60.5 දෙක වැඩි කිරීම 0.9 8 සමාන කැල්කියුලේටර්ස් තියෙනවා
මේ වැඩි කිරීම මේ වරහන නැතුව කරන්න පුළුවන්. සමහර කැල්කියුලේටර්ස් තියෙනවා වරහන ඇතුව කරන්න පුළුවන්. ඒ නිසා අය ඔබ ප්‍රායෝගිකව කරලා බලන්න වරහන දාලා වරහන නොදා මොකක්ද ලැබෙන ප්‍රතිඵල කියලා. ඒක ඔබම ඉගෙන ගන්න යුතුයි. ඊළඟට ඒක තමයි හරියටම දෝෂ දෙකක් තිබී. ප්‍රශ්න 2 හරියටම දෝෂ 3ක් තිබීමේ සම්භාවිතාව. P(x) = 3. ඔන්න ලියනවා 10කින් 3 කෙසේද තෝරාගත හැක්කේ? ඒකයි ඉතින් තේරුම. 10න් මොන 3ද? භාණ්ඩ 10න් මොන භාණ්ඩ 3ද? P දශම බිංදුවයි 5 තුනේ බලය සාර්ථකත්වයේ ගානට අදාළ 0.9යි 5 10න් 3 7 බලය. ගණක යන්ත්‍රය පෙරසේම ක්‍රියා කරනවා. එයක් මා දෙවිලි ගැටලුවට පමණක් ආයියා වෙන්නම් 10 shift බෙදීම 3 වැඩි කිරීමේ ලකුණ 0.5 hat 3 වැඩි කිරීම 0.9යි 5 hat 7 සමානයි. ඔබට ලැබෙන උත්තරේ නැවතත් මා කියනවා එකට අඩු විය යුතුයි. එකට අඩු විය යුතුයි. දැන් මම යනවා ප්‍රශ්න 3ට. ප්‍රශ්න 3ට. දෝෂ භාණ්ඩ නොතිබී P x සමානයි බිඳුව. දෝෂ භාණ්ඩ නැහැ. n c x කියන පදයේ තියෙනවා. මම මේක නැවතත් යට ලියුවා. හරි. ආයෙ මම මේක ලියුවා යට n c x. මෙතනදී n කියන්නේ 10යි. මෙතනදී x කියන්නේ බිඳුව. දෝෂනේ සමහර අය හිතනවා එහෙම දෝෂ නැති වුණාම මෙයා ඔක්කොම බිඳු නේද මේකේ පාණියද කියලා. නෑ. මම මෙතනට දැම්මා NCX නැවතත් අන්න ඒක මගේ මතකෙට ඇවිල්ලා. මොකද ඔබ මා ඉදිරියේ ඉන්න අය නෙමෙයි. ඔබ වීඩියෝ එකක් බලලා තේරුම් ගන්න ආයි. ඒ නිසා NCX වලට වටිනාකමක් එන්න ඕනේ. ඒ නිසා ඔබ ලියනකොට ආයි මේක ලියන්නේ මේ විදියටයි 10 C බිඳුව අමතක කරන්න එපා. විශේෂ අවස්ථාවක් එන්නේ. දැන් ගන්න 10 C බිඳුව සාර්ථකත්වය බිඳුව. අසාර්ථකත්වය 10 බිඳුව 10. දැන් අපි දානට අදාළව අසාර්ථකත්වයේ සාර්ථකත්වයේ කියුවට ළමයිනේ මෙතන භාණ්ඩ 10ම හොඳයි. එළියට ගත්ත 10ම හොඳයි. නමුත් අපේ ප්‍රශ්න කරන්නේ දෝෂ පිළිබඳව. ඒ නිසායි මම සාර්ථකත්වයේ දෝෂ නැමැති නාමය ලබා දුන්නේ. දැන් මේක අර විදිහට කැලේක සුළු කරනකොට පොඩි දෙයක් කියලා දෙනවා. මම මේක රවුන්ඩ් කරනවා. මෙන්න මේ ආකාරයට. ඒක කැල්කියුලේටර් එකේ ලබා ගන්න යන්න එපා. ඒක ලබාගත්ත උත්තරේ එකයි. කාලය ඉතුරු කරගන්න 10 C. අටේ පන්තියේ දරුවා ඉගෙන ගන්නවා ඕනෑම පාදයකට බලය බිඳුව 1 කියලා. ඒකත් මම රවුන්ඩ් කරනවා එක විදිහකට. මේ අටේ පන්තියේ දරුවා ඉගෙන ගන්නවා ඕනෑම පාදයකට බලය බිඳුව 1 කියලා. 10 C බිඳුව කියන්නේ 1. ඕනනම් කැල්ලේ ගන්න බලන්න. 10 shift බෙදීම බිඳුව 1. මේක විතරයි ඔය. එහෙනම් කැල්ලක මෙතේ වහල් කාලෙන්නේ 0.9යි 5 60.
සමාන කරන්න උත්තරේ. ඔන්න මම සාමාන්‍ය ද්විපද ගැටලුවක දත්ත සියල්ලම සෑම කරුණක්ම කියලා දීලා ගැටලුවක් හදලා පෙන්නුවා. දෝෂ දෙකක් තිබීම, තුනක් තිබීම, දෝෂ නොතිබීම. මම ඊළඟ ගැටලුවේ පෙන්නනවා මේ x වල වටිනාකම නොයෙකුත් අදාළව වෙනස් වෙන ආකාරය. ඊළඟ ගැටලුවෙන් පෙන්වන්න කරන්නේ. හරි නේද සර්? ඔෆ් කරන්න. මේ මගේ දෙවෙනි ගැටලුව මම ඒක පොඩි වෙනස්කම් ටිකක් කරන්න. දැන් කිසියම් මාතෘ නිවාසයකට දරුවෙමින් නිවාසයකට ගැබිලි මාතාවන් 10 දෙනෙකු එක් දිනක ඇතුළු වෙනවා. කිසියම් දිනක මෙම 10 දෙනාටම එක් දරුවා බැගින් ලැබුණු බව වාර්තාවල සඳහන්. එකනට එක. ඒකට 10 දෙනාට 10යි. මාතෘ නිවාසයේ අතීත වාර්තා අනුව පිරිමි දරුවෙක් ලැබීමට ඇති සම්භාවීතාව 0.5 අතීත වාර්තා. එහෙනම් අංක ගණිත ගැහැණු දරුවෙක් ලැබෙන්න තියෙන සම්භාවීතාවය 0.48යි. මම දැන් මේ தත්ත්වය සංකේත වලින් ඔබට නිරූපණය කරනවා. එන් 10යි මට ප්‍රශ්නයක් ආවා. උක්ත වෙලා තියෙන පිරිමි ළමයි යට ඉන්නේ ගෑනු ළමයි. දැන් ළමයා හිතනවා එහෙනම් p 0.52 ගැටලුවේ උත්තරය q 0.48යි. අගේදා යන්නේ මේ දෙකේ එකතුව හැම වෙලාවෙම එකයි. එක දෙනවා. පළවෙනි ප්‍රශ්නය අහලා තියෙනවා පිරිමි ළමුන් 8 දෙනෙක් සිටීමේ සම්භාවීතාවය. හොඳයි. මව්වරු දරුවෝ ලැබුණා. පිරිමි දරුවෝ 8 දෙනෙක් ඉන්නේ. පිරිමි දරුවන් 8 දෙනෙක් සිටීමේ සම්භාවීතාවය. පිරිමි දරුවන් 8 දෙනෙක්. එහෙනම් උක්ත වෙලා තියෙන්නේ පිරිමි ගැටලුවේ ආරම්භ කරේ පිරිමි. දැන් ලියනවා පිරිමි ළමයෙකු ලැබීමේ සිද්ධිය කරුණාකරලා එක ලියන්න. සිද්ධිය x. දැන් සූත්‍රේ මම සූත්‍රය xx px q n වෙන x මෙතන කැපිටල් P C. ප්‍රශ්නාංක 1 පිරිමි දරුවන් 8 දෙනෙක්. P x සමානයි 8යි. 10කින් 8යි. සාර්ථකත්වය 0.52යි 8යි. අසාර්ථකත්වය 0.4යි 8යි. 10න් 8ක් ගියාම 2යි. ඒ කියන්නේ පිරිමි දරුවන් 8යි ගෑනු දරුවන් 2යි ඔක්කොම දරුවන් 10යි. දැන් ඔබට පුළුවන් ගණක යන්ත්‍රයේ මා Q ආකාරයට භාවිතා කරන මේ පිළිතුර. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ. තව එක් ප්‍රශ්නයක් මම ඔබට කියලා දෙන්න. ඒක බලන්න මම වෙනස් කරන කාරණා. ඔන්න ආගන්න දෙවෙනි ප්‍රශ්නේ උඩට ලැබෙන ගැහැණු ළමුන් සංඛ්‍යාව 4 දෙනෙකුයි. නැවත ලැබෙන ගැහැණු දරුවන් සංඛ්‍යාව 4 දෙනෙකු සිටී. දැන් ඔන්න ළමයා කලබල වෙලා ගැහැණු දරුවෝ 4 දෙනෙක්නේ මට ඕනේ. ගාන උත්තර වෙලා යන්නේ පිරිමි පැත්තටයි. දැන් ඉල්ලනවා ගැහැණු ළමයි. නැහැ. අපි එක් සුට්ට කරේ ගානේ පිරිමි දරුවා. එහෙනම් දරුවනි හොඳට ආගන්න.
ගෑනු දරුවන් 4ක් කියන්නේ ඔව් පිරිමි ළමුන් 6 දෙනයි. ඔබට තේරුණාද? ගෑනු දරුවන් 4ක් යන්නේ අදහස් කරන්නේ පිරිමි දරුවන් 6යි. අපි ගානේ උත්තර වෙලා ඉන්නේ පිරිමි දරුවන්. එම නිසා ප්‍රශ්නාංක 2 P1 සමානයි 6යි. P1 සමානයි 6යි. ඒ උත්තර වෙච්ච පැත්ත දිගටම ගෙනියන්න. මෙන්න 10න් 6ක් පිරිමි. පිරිමින්ගේ සාර්ථකත්වය 0.5 6යි. ගෑනු ළමුන් 4යි යටේවා 4යි. ඔයාගේ ප්‍රශ්න. මේ ගණක යන්ත්‍රයේ භාවිතේ සුළු කරා. දැක්කද ඒ ගානේ තියෙන වෙනස? ඔය වගේ ළමුයිනේ තව වෙනස්කම් දෙක තුනක් තියෙනවා. එකම දිගට වීඩියෝ එකක ඔක්කොම කරන්න අපහසුතාවයක් තිබෙන නිසා ඊළඟ දේශනාවේදී මම ඒ වාගේ විශේෂ අවස්ථාවක් දෙක කරලා අපි යනවා ඊළඟ ව්‍යාප්තියට. එතකොට ඒ ව්‍යාප්තිය හදන්න ලේසි. ඒ මුල් ව්‍යාප්තියේදී අපි ඔක්කොම ඉදිරිපත් කරා. ඒ වගේම ඔබට යම්කිසි කමෙන්ට් එකක් මේ පිළිබඳ කරන්න ඕන නම් ඔබට කළ හැකියි. ඒ කමෙන්ට් එක අනුව අපිට ඔබට පිළිතුරු සපයන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා අපි ඊළඟ පාඩමේදී නැවතත් හමුවෙමු. මේ විශේෂ අවස්ථාව සමග ඊළඟ ව්‍යාප්තිය නාමයෙන් පොයිසෝන් ව්‍යාප්තිය හරි නම පොයිසෝන් ව්‍යාප්තිය. Thank you.